kayamu pasa setutinggi Samaniva sohoyoruha Sete kahata bisada Nuke kadulu tutu satu sina Siarule estere samidukana Udesuna vedajadi Yaubiri sidua sedi Samidu abiyasari Api kayamu pasa setutigi සමිඳුන් අභියස පසුතුතුතිකී ගයන්නට එක් රැස් වෙලා ඉන්න අපි හැම කෙනෙක්ම අපි ඉන්න තැන කොතන වුණත් ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම විශ්වාස කරමින් මේ උතුම් දිව්‍ය යාගයට වඩාත් ඕනෑකමින් සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව අද සාමාන්‍ය සමයේ 29 වන ඉරිදුනයි. ක්‍රිස්තු දැක්ම තුළ පියාණන් වහන්සේගේ ප්‍රේමය ආදරය අත්දකිමින් අන් සැම වෙතද එම ආදරය අත්දැකීමට සැලැස්වීම කිතුණු අපගේ දූත කාර්ය බැවින් ඒ සඳහා නායකත්ව ගැනීමට කැමති අය සැමගේ සේවකයා විය යුතු බව පෙන්වා දෙනසේක. එසේම අපගේ පරාර්ථය විය යුත්තේ උන්වහන්සේ අනුව ගමන් කරමින් සේවය ලැබීමට නොව සේවය කරමින් අන් අය වෙනුවෙන් පූජා වීමය. දෙවියන්න් වහන්සේගේ පුත්‍රයන්න් වූ ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා තම දේව බලය, දේව තේජස, දේව මහිමය අතහැර කුරුසේ මරණය තුල සියල්ල දරා ගනිමින් ගැලවීම ලබා දෙමින් අප වෙනුවෙන් පූජා වූසේක. එසේනම් අපද මුදලට බලයට වහල් නොවි අන් අයගේ සේවය ලැබීමට නොව ක්‍රිස්තුස් වහන්සේ මෙන් අන් අයට සේවය කිරීමට කැප වෙමින් අප මුහුණ දෙන සෑම ප්‍රශ්නයකදීම අභියෝගයකදීම සමිඳුන් කෙරෙහි ස්ථිර ඇදහිල්ල හා විශ්වාසය තුල ක්‍රියා කරමින් උන්වහන්සේ වෙතට හැරෙන්නට අවැසි වරම් අයදෙමින් මෙම උතුම් වූ දිව්‍ය යාගයට බැතියෙන් යුතුව හවුල් වෙමු. ප්‍රියදර සහෝදර සහෝදරීනි, තේමාව තුළ සඳහන් වූ ආකාරයට අද අපට ස්වාමින් වහන්සේ තුළ සැබෑ ශ්‍රාවකත්වයේදී ඇතිවිය හැකි බාධාවන් ගැන අපිට පෙන්වුම් කර දෙනවා. අපි ජේසුගේ ශ්‍රාවකත්වයට යොමු වීමේදී, ජේසු වෙනුවෙන් යමක් කිරීමේදී ඒ තුල අපි පෙරලා යමක් බලාපොරොත්තු නොවිය යුතුයි. අපි පෙරලා යම්කිසි තත්වයක් හෝ පෙරලා යම්කිසි වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙන නම් අපි ඒ දේ කරන්නේ එය නෙමෙයි සැබෑ ශ්‍රාවකත්වය කියන දේ අපිට මතක් කර දෙනවා. ඉතින් ඔබේ මගේ ජීවිතය අපි විශේෂයෙන් කල්පනා කරලා බලමු. අපි ජේසු වෙනුවෙන් බොහෝ දේ කරන්නට ඉදිරිපත් වෙනවා. නමුත් ඒ දේ කරන්නට අපි ඉදිරිපත් උනේ යටි අරමුණක් ඇතිවද වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනද කියන දේ කල්පනා කරලා බලමු. එහෙම කටයුතු කළ අවස්ථාවන් වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ අවංකව මනස්ථාපනය වෙමින් ක්ෂමාව ඉල්ලා සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි අපටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවත් නිත්‍ය කන්නේ මරියතුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේ කරා අප රැගෙන යනසේක්වා. ආමේන්.
ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමේ වේවා මෙලේ උන්වහන්සේගේ දයාවලත් දරන්නට සාමේ වේවා දෙවී ස්වාමිනී ස්වර්ගයේ රජාණනී සියලු බල්දේවී පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත්මය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒක ජනිත පුත්‍ර ස්වාමිනී ජේසු ක්‍රිස්තුනී දෙවී ස්වාමිනී දේවාච බාලකයාණනී පියාණන්ගේ පුත්‍රයාණනී ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් මහා සමග දෙවියන්ගේ මහිමේ වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනී එකම ශුද්ධෝදයන් වහන්සේ වහන්සේම එකම ස්වාමීන් වහන්සේ වහන්සේම එකම පරමෝත්මයන් වහන්සේ වහන්සේම ආමේන් අපි යාඥා කරමු සර්ව බලධාරී සදාතන දෙවියන් ස්වාමිනී සබෑ ක්‍රිස්තු අනුගාමිකයන් මෙන් ඔබ වහන්සේ වෙත බැතිසිතින් යුතුව දිවි ගෙවන්නටද අවංකව හා පරිත්‍යාගී ලෙස සේවය පුදන්නටද අවශ්‍ය ශක්තිය හා සොම්නස අප වෙත උදා කළ මැනව මහෝත්තම ආනන්ද සදාතන ආනන්ද වන ඔබ වහන්සේම ඔබ දරුවන්ගේ බෑපත් යදුම් කරුණාවෙන් බාරගත මැනව මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. අපි දේ වචනයට සමන් දෙමු. පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසායතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. ඔබ දීර්ඝායු ලැබ ජීවත් වන්නාහ. එහෙත් එතුමන් පෙළනු ලැබුවේ දුකට පත් කරනු ලැබුවේ සමිදානන්ගේ කැමැත්ත ලෙසය. මෙසේ එතුමන්ගේ මරණය පව්කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමානෝසිය පරපුර දැක දීර්ඝායු ලැබ ජීවත් වන්නාහ. එතුමන් මගින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ. එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන් එතුමන් දුක් වේදනාවෙන් ලද දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුන්ගේ වචනය අවංකය. එතුමන්ගේ ක්‍රියා සියල්ලක්ම විශ්වාසශීලීය. දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රියය. මහ පොළව හිමිතුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුන්ගේ නෙත් දේවගරුබිය ඇත්තන් කෙරෙහිය. මන්නයෙන් ගලවන පිණිසද දුකින් දුරුකොට දිවිරක්නා පිණිසද එතුමානෝ දිවිසින් බලනසේක. සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා. අපි හිමිතුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටටත් පලිහත් එතුමානෝය. සමිඳුනි ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිට වූ ලෙසම ඔබේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා. දෙවන දේව ප්‍රකාශනය පාවුලු තුමන් විසින් හෙබ්‍රේවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. එබැවින් අහස් මඩල ඉක්මා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තමයෙකු අපට සිටින නිසා අපේ ඇදහිල්ල නොසෙල්ලී පවතිමු. මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයන්ව හැම අයරින්ම අප වාගේ පරීක්ෂණවලට මුහුණ පැහැ පාපරහිත උත්තම පූජකයෙකි. එබැවින් අපේ අවශ්‍යතාවන්හිදී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බියසැක නැතුව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.
දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට වහන්සේට ස්තෝත්‍ර සෝත්‍ර වේවා. වේවා. සුපුවත් ජයනද. Hallelujah, 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 ආලෙලුයා ආලෙලුයා. මනුෂ්‍ය පුත්‍රයාණන් වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටද බොහෝ දෙනාගේ මිදීම පිණිසද දිවි පිදීමටය. ආලෙලුයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙන සේක්වා ඔබ සමගද වන සේක්වා. ශුද්ධ වන මාක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. සෙබදිගේ පුත් ජාකොබ්ද ජොහන්ද උන්වහන්සේ වෙත අවුත්. ගුරු දේවේනි අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙනසේක් නම් අපි කැමැත්තෙමු කීහ. මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. ඔබගේ තේජස්ශ්‍රීයේදී අපෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පසද එක්කෙනෙකුට වම් පසද ඉඳ ගන්නට වරම් දුන මැනවයි ඔහු උන්වහන්සේට කීහ. එහෙත් ජේසුස් වහන්සේ ඔබ ඉල්ලන්නේ කුමක්දැයි ඔබම නොදන්නාහුය. මා බොන දුක් වේදනා නැමැති කුසලානෙන් බොන්නට හෝ මා ලබන බෞතිස්ම ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකිදැයි ඔවුන්ගෙන් ඇසුසේක. අපට හැකියයි ඔහු උන්වහන්සේට කීහ. ජේසුස් වහන්සේද මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞතිස්ම ස්නාපනයෙන් ඔබත් බෞතිස්ම ස්නාපනය ලබනු ඇත. එහෙත් මාගේ දකුණු පසද වම් පසද ඉඳගන්නට දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇද්ද එය අයිති වන්නේ ඔවුන්ට යයි වදාළසේක. එවිට අනිත් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජොහාන් සමග අතිශයින් කෝප වූහ. ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළසේක. විජාතීන් අතර ආණ්ඩුකාරයෙක් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පාන බවත් ඔබ දන්නාහුය. එහෙත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමති යමෙක් ඇද්ද ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියා වන්න කැමති යමෙක් ඇද්ද ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. කුමක් හේන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් වුවද වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය. බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමටය. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදු සුවිශේෂක වාක්‍ය මගින් අප සමගේම පව් මැකේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දූ දරුවනි. අපිට මතකයි පසුගිය ඉරුදින දේ වචනය තුළ පොහොසත් තරුණයා ගැන ස්වාමින් වහන්සේ කතා කළා. මේ පොහොසත් තරුණයා අනපනත් ඔක්කොම හොඳට පිළිපැදලා ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා සදාතන ජීවිතය උරුම කරගන්නට මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ස්වාමින් වහන්සේ කියනවා ඔබ සතු සියල්ල විකුණා දිනුදුන්ට දන් දීලා සියල්ල අතහැර එන්නට කියලා කියනවා. අද දේ වචනේ අපිට පේනවා සියල්ල අතහැර ආපු ශ්‍රාවකයන්ට තමන්ගේ මේ ශ්‍රාවකත්වයේ ගමනේදීත් යම්කිසි බාධාවන් ඇති වෙන බව. දැන් අද සුදෝ සුවිශේෂයේ ප්‍රධාන චරිත දෙක තමයි සෙබදිගේ පුතුන් දෙදෙනා. ඒ තමයි ජාකොබ් සහ ජොහාන්. ඒතර මේ ජාකොබ් සහ ජොහාන් ස්වාමින් වහන්සේ පසුපස ආවේ
ඒ අයගේ සියල්ල අතහැරලා දාලා. ඒ අය සතුව තිබිච්ච දැල් ආම්පන්න බෝට්ටු සහ මේ මසුන් ඇල්ලීමේ දීවර රැකියාව තමන්ගේ ජීවිතය ගැන යම්කිසි තිබිච්ච විශ්වාසනීය දැක්ම මේ හැම දෙයක්ම අතහැරලා මේ අය නිකම්ම ජේසුගේ පස්සෙන් ආවා. ඔවුන් දෙදෙනා විතරක් නෙමෙයි ජේසුගේ හැම ශ්‍රාවකයෙක්ම ගත්තාම සමහර අය දීවරයෝ සමහර අය ආය කැමියෝ එවන් විවිධාකාරයේ තරාතිරම් වල හිටපු අය තමාගේ රැකියාව තමා සතු වෙලා තිබිච්ච දේ මේ හැම දෙයක්ම අතහැරලා තමයි ජේසු පසුපස්සේ ආවේ. නමුත් මේ හැම දෙයක්ම අතහැරලා ජේසු පසුපස්සේ ඇවිල්ලා ජේසුත් එක්ක අවුරුදු 3ක් එකට එකතු වෙලා ජේසුගේ දූතකාර්යය තුල සම්බන්ධ වෙලා ජේසුගෙන් ඉගෙන ගත්තත් මේ ශ්‍රාවකයෝ තාම ජේසුගේ නියම ධර්මදූත සේවය හඳුනාගෙන නැහැ. දැන් මේ ජේසු අද මේ කතා කරන්නේ උන්වහන්සේ ජෙරුසලම කරා යන අවසන් ගමනේදී. එතනදී උන්වහන්සේ තුන්වෙනි පාරට උන්වහන්සේගේ මරණය සහ උත්ථානය ගැන සඳහන් කරනවා. අපිට මතකයි පළමු පාර උන්වහන්සේගේ මරණය හා උත්ථානය ගැන සඳහන් කරපුවාම පේදුරු ඉදිරිපත් කළ වෙලා කිව්වා එහෙම දෙයක් වෙන්න දෙන්න බෑ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ඒක නැවැත්තුවේ නෑ දෙවෙනි පාරටත් කිව්වා උන්වහන්සේගේ මරණය ගැන. දැන් අද තුන්වෙනි පාරටත් උන්වහන්සේගේ මරණය ගැන උන්වහන්සේ කියනවා. එතකොට ප්‍රියාදර සහෝදර සහෝදරණී දැන් අපිටත් කල්පනා වෙන්න පුළුවන් එදා ශ්‍රාවකයෝ හිතුවේ මෙසියස් තුමා කියන කෙනා කාලකන්ණි අසාධාරණ මරණයකට පත්වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියන දේ තමයි ඒගොල්ලෝ හිතුවේ. ඒ නිසායි ඒ අය මේ ජේසුගේ වචන ගැන එච්චර තැකීමක් දැක්ුවේ නැත්තේ. එයා හිතුවේ මේ මෙසියස් කියන කෙනා ලොකු යුද ජයග්‍රහණයක් අරගෙන එන කෙනෙක්. දැන් ඔබට මටත් අද හිතෙන්නට පුළුවන් ඇයි ජේසු ඇත්තටම මෙච්චර වේදනාත්මක මරණයකට පත්වෙන්න සිදු වුණේ ලෝකයේ ගැලවීම වෙනුවෙන්? එහෙම නැතුව වෙන විදියක් තිබුණ නැද්ද? දෙවියන් වහන්සේගේ කැමැත්ත මහා පුදුම කැමැත්තක් නැන්නේ. තමන්ගේ පුත්‍රයාණන් එහෙම නැත්නම් අපි තමන්ගේ පුත්‍රයාණන් කියන එක අමතක කළත් මේ මිනිස්සෙක් නිර්පරාදේ කුරුසේ ඇනගාලා මරණයට පත් කරලාද ගැලවීම රැගෙන එන්නේ කියන දේ අපිට හිතෙන්නට පුළුවන්. ඇයි ඒ වගේ ක්‍රියාමාර්ගයකට ගියේ? ප්‍රියාදර සහෝදර සහෝදරි ගැලවීම අයිති කර ගන්නට හේතු වෙච්ච ප්‍රධාන දේ තමයි පාපය. එතකොට පාපය නිසා මේ ලෝකෙට ආව වේදනාව. පාපය ඇතිවීම තුළ තමයි වේදනාව කියන දේ ඇතුළට ලෝකෙට ආවේ. එතකොට ස්වාමින් වහන්සේ මේ පාපයෙන් නැවත මිනිසා ගලවා ගන්නට උන්වහන්සේ වේදනාව අයිති කර ගන්නවා. අද පළවෙනි කියීම තුලත් ඒක බොහොම ලස්සනට අපි අහුම්කන් දුන්නා. මෙසේ එතුමාණන්ගේ මරණය පව්කමා කරන පූජාවක් වේ. එතර උන්වහන්සේ අපි කියනවා දැන් මරණය කියන එක ප්‍රියාදර සහෝදරනි අපි නිකන් වචනයෙන් කියනවා මරණය මාරයාට ගෙවන ණය. එතකොට මාරයාට ගෙවන ණය මොකද්ද මේ ණය? මේ මරණය කියන දේ ඇතුළුනේ පාපයත් එක්කයි. දුක වේදනාව කියන දේ ඇතුළුනේ පාපයත් එක්කයි. දුක් විඳීම කියන දේ ඇතුළුනේ පාපයත් එක්කයි. එතකොට මේ පාපය නිසා ඇතිවෙච්ච මේ විනාශය සහ ඒ බිඳුණු සම්බන්ධතාවය නැවත ගොඩනගන්නට ජේසු ඒ පාපය විනාශ කරන්නට පාපයෙන් මනුෂ්‍යව ගලව ගන්නට උන්වහන්සේ ඒ වේදනාව කරට ගන්නවා. මොකද මං කිව්වා වේදනාව ලෝකෙට ඇතුළුනේ පාපය නිසා. ඒ නිසා ස්වාමීන් වහන්සේ වේදනාව අයිති කරගෙන මේ වේදනාව තුලින් පාපයට ගැලවීම අයිති කර දෙන්නටයි යන්නේ. අනේ නිසායි උන්වහන්සේ මේ වේදනාත්මක ගමන යන්නේ ප්‍රියාදර සහෝදර සහෝදරනි. ඒක තමයි අද පළවෙනි කියීම තුළ දුක් විඳින සේවකයා පිළිබඳව කතා කරමින් කියන්නේ. ඒතර ඒක අනිවාර්යයෙන්ම විය යුත්තක් වෙලා තිබුණා. ඉසයියස් දිවස්පතිතුමාත් ඒ ගැන සඳහන් කරමින් කියන්නේ මෙහෙම දෙයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මේ වේදනාව මොකද පාපය කරන කොටගෙන ආපු වේදනාව නැති කරන්නේ වේදනාවට ඇතුල් වෙලා තමයි මේ පාපය නිදහස් කරන්න කියන දේ ස්වාමීන් වහන්සේ අපට පෙන්වනවා. ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් තමයි මේ වේදනාත්මක ගමන යන්නේ. ඒතකොට උන්වහන්සේ කොහොමද මේ දේ කළේ? උන්වහන්සේ කුරුස ගසේ මරණයට පත් වෙලා. ඒතකොට උන්වහන්සේ කුරුස ගස
තුල මරණයට පත්වෙමින් මේ කුරුස ගස සම්පූර්ණ උන්වහන්සේගේ රුධිරයෙන් දෝවණය කරනවා. අපිට මතකයි අපි කියවලා තියෙනවා ඊශ්‍රායල් ජනතාව මිසරේ වහල්භාවයෙන් මිදිලා එන මොහොතේ ඒ අය ගැලවීම අයිති කරගත්තේ පාරාවෝගේ කුණුදුනල් මැරීමේ ඒ සිද්ධියේදී දෙවියන් වහන්සේ විසින් කුණුදුනල් මැරීමේ සිද්ධියේදී මොකද්ද සිදුවන්නේ? දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවගේ නිවෙස්වල උළුවස්වල බැටළු පෝතකයන්ගේ රුධිරය ගල්වන්නට කියනවා. රුධිරය ආලේප කරන්නට කියනවා. ඒ කියන්නේ පාස්කුව වෙනුවෙන් මරණ බැටළුවාගේ රුධිරය ඊශ්‍රායල් ජනතාවගේ උළුහව්වල ඒ රුධිරය ආලේප කළා, පින්තාරු කළා. නමුත් මිසරවාසීන්ගේ එහෙම වුණේ නැහැ. ඒ නිසා මොකද වුණේ? මිසරවාසීන්ගේ කුණුදුලල් ඔක්කොම මැරුණා. පාරාව රජතුමාගේ කුණුදුල් දරුවා මරණයටපත් වුණා. ඊට පස්සේ තමයි පාරාව නිදහස් කරන්නේ ඊශ්‍රායල් ජනතාව. ඒතර ප්‍රියාදර සහෝදරයනි, එතකොට ඊශ්‍රායල් ජනතාව මේ නිදහස අත්දැක්කේ, ඒ ගැලවීම අත්දැක්කේ ඒ මරුණු බැටළුවාගේ රුධිරය ඒ උළුවස්සේ ආලේප කරපු නිසා. ඒතකොට ස්වාමින් වහන්සේ මේ කුරුස ගස රුධිරයෙන් ආලේප කරලා රුධිරයෙන් තෙමලා උන්වහන්සේ ගැලවීම අයිති කර දෙනවා. පාපයෙන් ගැලවීම, පාපය නිසා ආපු වේදනාව තුලින් උන්වහන්සේ පාපය විනාශ කරන්නට උන්වහන්සේ තීරණ ගන්න එකයි. ඉතින් මේ ගැන තමයි උන්වහන්සේ මේ ශ්‍රාවකයන්ට කියන්නේ. නමුත් ශ්‍රාවකයන්ට මේ ගැන වැටහීමක් නැහැ. දැන් අද අපි කතා කරන සෙබදගේ පුත්‍රයෝ දෙදෙනාටත් මේ ගැන වැටහීමක් නැහැ. නිසා ඒගොල්ලෝ මොකද කියන්නේ? අපිට ඔබ වහන්සේ තේජස්ශ්‍රීයෙන් වඩින කල, උන්වහන්සේ තේජස්ශ්‍රීයෙන් ඉන්න කල දකුණු පස සහ වම් පස ආසන අපිට දෙන්න. මොකද දැන් ඇත්තටම මෙතන මේ මාක්තුමා කියන්නේ මේක මේ ශ්‍රාවකයෝ දෙදෙනාම කරපු ඉල්ලීමක් කියලා. නමුත් මතයුතුමාට අනුව මේ ඉල්ලීම කරන්නේ මේ දරුවෝ දෙදෙනාගේ අම්මා. නමුත් කෙසේ කවුරු කළත් මේ ඉල්ලීම දැන් කරලා තියෙනවා. ඒතර මේ ඉල්ලීම කරන්නේ ප්‍රියාදර සහෝදරනි, දැන් මෙහෙම තියක් අපිට හිතන්න පුළුවන්නේ. දැන් මේ ශ්‍රාවකයෝ දෙන්න කරන ඉල්ලීම දැන් ශ්‍රාවකයෝ දෙන්නා දන්නවා ඒ අය සතුව තිබිච්ච හැම දෙයක්ම අතහැරලා තමයි මේ ජේසුස් වෙනුවෙන් කැපකිරීමක් කරලා ආවේ. එහෙනම් අපි මේ කරපු කැපකිරීමට අපිට ලැබෙන්නේ කුමක්ද? නේ? අපි දැන් ජේසුස් වෙනුවෙන් යමක් කරද්දී, ජේසුස් වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරද්දී අපි පෙරලා බලාපොරොත්තු වෙනවා නම් අපි ජේසුස් වෙනුවෙන් මේ කරපු දෙයෙන් අපිට මොන හරි දෙයක් ලැබෙන්නට ඕනේ කියලා. ඒක නෙමෙයි සැබෑ ශ්‍රාවකත්වය. ඒක නෙමෙයි සැබෑ ධර්මදූත සේවය. නමුත් මේ ශ්‍රාවකයෝ දෙන්නට ඒ වගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේගේ දුක් වේදනා මේ හැම දෙයක් ගැනම ස්වාමින් වහන්සේ කතා කළත් ඒ ගැන වැටහීමක් නැතුව මේ අය කියනවා ඔබ වහන්සේගේ තේජස්ශ්‍රීයේදී දකුණු පස වම් පස අපිට දෙන්න. ඊට ස්වාමින් වහන්සේ ආලා මහා බොණ්ඩර යන කුසලාණයෙන් පානය කරන්න ඔබට පුළුවන්ද? ඕන් කියලා පුළුවන්. දැන් මොකද්ද මේ ස්වාමින් වහන්සේ බොණ්ඩර යන කුසලාණය? අපි දන්නවා කුසලාණය කියපුවාම කුසලාණයේදී පානය කරන්නේ කුසලාණය තුල මිදියුෂ. දැන් මිදියුෂ කියන දේ අපි දන්නවා මිදි ගෙඩි පොඩි කරලා චප්ප කරලා තමයි මිදියුෂ හදන්නේ. ඒතර මේ කුසලාණය ස්වාමින් වහන්සේගේ කුසලාණය උන්වහන්සේගේ ශරීරය පොඩි කිරීමක්. ශරීරය චප්ප කිරීමක්. ඒ තුල රුධිරයෙන් නැහැවීමක්. එතකොට ඒ කුසලාණය එවන් තත්වයකට පත් වෙන්න උඹලට පුළුවන්ද? ඒ අය කියන ඒ වෙලාවේ පුළුවන් කියලා. නමුත් ඇත්තටම මේක අර්ථයක් ඇතුව කියන කතාවක් නෙමෙයි. එහෙම අර්ථයක් ඇතුව වුන් කිව්වනම් ජේසුව අවසාන මොහොතේ අත්අඩංගුවට ගන්න එන මොහොතේ ජේසුව දාලා පැනලා යන්නේ නැහැනේ මේ ශ්‍රාවකයෝ. මේ හැම කෙනෙක්ම පැනලා ගියා. ඒ වෙනුවෙන් ජේසුවෙන් කැපෙනවා කියලා. නමුත් උන්වහන්සේ කියනවා පසුව ඔබ අනිවාර්යයෙන් මේ දුප්‍රාප්තියෙන් පානය කරනවා. අපි දන්නවා මේ ශ්‍රාවකයෝ ඊට පස්සේ කොහොමද තමන්ගේ ජීවිත පූජා කළේ කියලා. නමුත් මේ මොහොතේ මේ ඇයට මේ පිළිබඳ වැටහීමක් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා ඔබට දකුණු පස වම් පස දෙන එක මගේ සතු දෙයක් නෙමෙයි. ඒ ලැබිය යුත්තන්ට ලැබෙනවා. ඔබ මේ කුසලාණයෙන් කවදා හෝ දවසක පානය කරන්නට ඕනේ. දැන් මේක මේ ශ්‍රාවකයෝ දෙන්න තේරුම් ගන්න නැතුව මේ ප්‍රශ්න කළා වගේම අනිත් 10 දෙනා ගත්තත් අනිත් 10 දෙනාටත් මේක පිළිබඳ වැටහීමක් නැහැ. මොකද හේතුව දැන් මේ 10 දෙනා මෙච්චර දැන් ජේසු මේ දුක් විසරාණය මේ හැම දෙයක් වෙනම කතා කරද්දි ඊට පස්සේ අනිත් 10 දෙනා ඇවිල්ලා අර ශ්‍රාවකයෝ දෙන්නට විරුද්ධ වෙනවා. උඹලා දෙන්න මොනවද මේ ජේසුගෙන්
දකුණු පස වම් පස ඉල්ලන්නේ අපිටත් අවස්ථාවක් තියෙන්න ඕනේ කියන தත්ත්වය තුල කතා කරනවා. ලොකු ඊර්ෂ්‍යාවක් තුල. නමුත් එතනදී ඇති වෙන්නට ඕනේ ඊර්ෂ්‍යාව නෙමෙයි මේ ස්වාමීන් වහන්සේ කියන පණිවිඩය තේරුම් ගන්න එක. නමුත් ඒ පණිවිඩය මේ කිසිම දෙනෙක් මේ ශ්‍රාවක 12 දෙනාගෙන් කවුරුත් මේ මොහොතේදී තේරුම් ගත්තේ නැහැ. එයා තේරුම් ගත්ත පස්සේ උන්වහන්සේගේ මරණයෙන් පස්සේ සුදාත්මයන් වහන්සේගේ ආගමනයත් සමග තේරුම් ගත්ත විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් එයා කැප වුණා. නමුත් මේ මොහොතේ අය ගැන තේරුම් අරගෙන නැහැ. ඒ අය බලාපොරොත්තු වෙනවා ජේසුට කරන සේවය තුළ යම් කිසි දෙයක් පෙරලා වුන්ට ලැබෙයි කියලා. ජේසුගේ සේවය තුළ පෙරලා වුන්ට ලැබුණේ ඔවුන්ගේ ජීවිත ප්‍රාණ පරිත්‍යාග කිරීමක්. ඇතරම අපි දන්නවා මෙතනදී දැන් ස්වාමීන් වහන්සේ කියනවානේ ජාකොබ් සහ ජුආම්ට ඒ කුසලාන ඔබ පානය කරනවායි කියලා. ඒතර ජේසුගේ ගෝලයන්ගෙන් මුලින්ම ප්‍රාණ පරිත්‍යාගී වෙච්ච ශ්‍රාවකයා තමයි සුදෝ ජාකොබ්තුමා. පළවෙනිම ප්‍රාණ පරිත්‍යාගී වුණේ ජේසුගේ ගෝලයන් අතරින්. ඒ වගේම ජුආම්තුමා නම් හැබැයි ස්වභාවික මරණයක් අත්දැක්කයි කියනවා. නමුත් ජුආම්තුමා මේ ජේසුගේ සභාව ගොඩනැගීමේ අරගලේ සියලුම වේදනාවන් දරාගෙන ඒ හැම පැත්තක්ම දරාගෙන තමයි ඔහු අවසානයේ මරණයටපත් වෙන්නේ. ඒතකොට මේ හැම කෙනෙක්ම මේ හැම ශ්‍රාවකෙක් මේ තත්ත්වයටපත් වුණා. නමුත් ඒක මේ මොහොතේ නෙමෙයි. මේ අවස්ථාවේ නෙමෙයි. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරනි ඔබේ මගේ ජීවිතයේ ඔබ මම ස්වාමින් වහන්සේ ඉදිරියේ යමක් කරනවා නම් ඒකෙදී පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අපි කළ යුත්තේ. උන්වහන්සේට සැබෑ දයාවෙන් සැබෑ ශ්‍රාවකත්වයේ තුල යමක් කරන්නටයි වඩා වැදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි කැපවිය යුත්තේ. පියතුමල්ලා හැටියට අපිත් ගිහි ජනතාව හැටියට බොහෝ දෙනාත් ඒ වෙනුවෙන් කැප වෙන්නටයි වඩා වැදගත්වමක්. යමක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ජේසු වෙනුවෙන් කැපවීමේ මහා වැදගත්කම තේරුම් අරගෙන කටයුතු කිරීමයි. අපි නැගිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරේ මම විශ්වාස කරමි. ආසාපලද පෙන සියල්ලද අවදාළ සිල්බැවිදි පියාණන් කෙරේ විශ්වාස කරමි. දෙවියන් වහන්සේ එක ජනක පුත්‍රයාණන් එකම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑමකණ්ඩම් පෙර පියාණන් ජනක වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතු නමුත් මාන ලැබ පියාණන් වහන්සේ සමග එකම බවට ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ලම ලැබුවේය. මිනිස් අපෝදේශාද අපගැලුවේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බසවාදාලසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්න මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපෝදේශා පොන්සිය පිලාත් යටතේ කුරුසිය ගැසුම් ලැබ මරණ වේදනා විඳ උකුතේ තපත් කරන ලැබුසේක. ශුද්ධ වී පැරදී උන්වහන්සේ තුන්වන දා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන් මරණය විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වදිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කරවරක් නැත්තේය. පියාණන් වහන්සේගේ හා පුත්‍රයන් වහන්සේගේ පින සමිදානන්ද ජීවදායකයන් වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවක් මහිමයත් වනසේක. උන්වහන්සේ දිවසුරුම් මගින් කතා කළසේක. අපෝස්තලයන්ගේ පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පවකම සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මනුගේ නැවත නැගිටීමද මතුපැමිණ සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි එකම සංඝයක් හැටියට අපගේ ඉල්ලීම් ස්වාමින් වහන්සේ ඉදිරියේ තබමු. ආදර දෙවි පියාණනි, දේව දහම තුල ජනතාව නිසිමඟ ගෙන යන්නට වෙහෙසෙන ශුද්ධ සභාවේ ඩේරාණන් වන සුදතුම් පියතුමන් ඇතුළු පූජා ප්‍රසාදයේ තුමන්ලා පැවිදි සොහොයුරයන් සමගින් ගිහි සැමදෙන සුරක්ෂිත කර ඔවුන් සැම වෙත ඔබ වහන්සේගේ බහුල වූ වරප්‍රසාදය දානය කරමින් තමන්ට පැවරී තිබෙන දේව කාර්ය නිසි ලෙස ඉටු කරන්නට අවශ්‍ය බලය ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාදාළ මැනව.
ආදර පියාණනි ඔබ වහන්සේ කුරුසගස තුල අප වෙනුවෙන් පූජා වූ ලෙස අපටද මුදලට බලයට තත්වයට වහල් නොවි ඔබ වහන්සේ අනුව ගමන් කරමින් පැමිණෙන බාධක සියල්ල ඔබ වහන්සේගේ හස්තයට බාර දෙමින් අන් අයට සේවය කරන්නට ඒ තුල ක්‍රිස්තු ප්‍රේමය අත්දකින්නට අවසි වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සබදාල මැනව. ආදර සමිඳුනි අප ජීවිත ගත කිරීමේදී මුහුණ දෙන සෑම ප්‍රශ්නයකදීම අභියෝගදීම ඔබ වහන්සේගෙන් තොරව ඒ කිසිවකට පිළිතුරු නොමැති බව වටහාගෙන ස්ථීර විශ්වාසය හා ඇදහිල්ල තුල ඔබතුමන් වෙතට හැරෙන්නට අවසි වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සබදාල මැනව. ආදර සමිඳුනි අප රටේ පාලකයන් වෙත ඔබ වහන්සේගේ මඟ පෙන්වීම තුල නිහතමානීව සාධාරණව රටේ ජනතාව වෙත තම සේවය ඉටු කරන්නට අවසි වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සබදාල මැනව. අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමු. ස්වාමීන් වහන්සේ තුල සැබෑ ශ්‍රාවකත්වයේ ජීවිතයක් ගත කරන්නට අපිව මෙහෙවන්නට කියමු. ඒ ශ්‍රාවකත්වය ජේසුස් වෙනුවෙන් යමක් කරන්නට යමක් පෙරලා බලාපොරොත්තුෙන් යමක් කරනවට වඩා ජේසුස් තුල සදා සිතින් යමක් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම අපිට ලැබෙන්නට කියලා අපි ඉල්ලමු. ඒ වගේම උන්වහන්සේ කියන ආකාරයට උන්වහන්සේ ඉදිරියේ සැබෑ ශ්‍රේෂ්ඨයන් වන්නට නම් ඒ ශ්‍රේෂ්ඨයන් විය යුත්තේ සැබෑ සේවකත්වයේ තුලයි. ඒ සේවකත්වයේ ශ්‍රේෂ්ඨත්වය බලාපොරොත්තුෙන් කටයුතු කරන්නට අපි හැම කෙනෙක්ම මෙහෙවන්නට කියලා අපි ඉල්ලමු. විශේෂයෙන් අද දවසේ විවිධාකාරයේ නායකත්වයන් දරන අයට ඒ සේවකීය නායකත්වයේ වටිනාකම තේරුම් ගන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලලා යාඥා කරමු. ආදර ජේසුනේ අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබනවා. ඒවා අපිට ලැබෙන්න සුදුසු නම් මේ හැම දෙයක්ම අපිට ලබා දුන මැනව මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පාණ්ඩුරු පිදීම. සහෝදරවරුනි මාගේ සහභාගී යාගය සියලු බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආරක්ෂා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු සුද්ධෝ සභාව පෝෂණයක් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේක්වා. සදාතන දෙවී පියාණිය වහන්සේ ඉදිරියේ පාණ්ඩුරු පුදන අප මෙලොව ජීවියේ කරදර වලින් මුදාගත මැනව. ඔබ වහන්සේගේ දසිදසුන් මෙන් අපගේ ගැති බව පෙන්වමින් ඔබ වහන්සේට සේවය කිරීමටද අප සිදු කරන මේ අභිලාෂ මගින් පවින් මිදී අප පරිශුද්ධවත් කරන වරප්‍රසාද ලබා ගන්නටද අපට සහාය වූ මැනව. මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා.
ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූ යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සිළුවැල් සදාතන දෙවී ස්වාමිනී සෑම කල්ලීද සෑම තැන්නීද අප ඔබ වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. පාපාන්ධකාරයේ ගැලී විසිරී ගිය වහන්සේගේ දරු කැලොම පුත්‍රයාණන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන්ද මේ පිට වහන්සේගේ පවුල මෙන්නෙක් රැස් කළසේක. මෙසේ වහන්සේගේ ශුද්ධ සභාව පරිශුද්ධ ත්‍රිත්වයේ එකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ බන්ධීරයේ මෙන්ද මේ පිට වහන්සේගේ කරුණාමයි මේ පස්සන්නීය. ඒ අපේ සුර සේනාවන් එක් වී වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. ශිවිශුද්ධ ශිවිශුද්ධ ලෝකාග්‍රදේවී ස්වාමීන් වහන්සේ ශිවිශුද්ධ ආසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමාණෝ භාග්‍යවන්තය. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු ශුද්ධතාවේ උල්පත වහන්සේමය. එයින් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පාණ්ඩු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදිමු. අපි එසේ යදුනේ මේ පාණ්ඩු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සදාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපුදාසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව දානන්ත උද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසා දේවා ගුණ ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන අභිලාෂ ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලෙනදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ ආමයේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ආශිර්වාද සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලෝයේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැනව. පළවන ප්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පියතුමාන්ද මල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රදගුරු හිමිපාණන් වරුන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාස ඇති නැසුන අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවද උන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව.
ඒ ස්වාමීන් වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම ගෞරවය, උතුම්ම වන්දනාව, උතුම්ම නමස්කාරය අපි දෝත්ම දුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශරීරය පුද කර සිටිමු. ඔවුන් වහන්සේ මගින්ද, ඔවුන් වහන්සේ සමගද, ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනි, ශුද්ධාත්මයන්ා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. කන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි ආශා කිරීමට එඩිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කරවැනව. අපට වාද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව. ස්වාමිනී සියලු යහපතින් අමුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයන්හි අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරුවම පමින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ කලුම් කරුවාන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමය සමගයේ දානය කරන කරුණා කළ මැනව. ඔබ වහන්සේ දාට වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාචපාලකයන්ණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාචපාලකයන්ණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාචපාලකයන්ණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවාචපාලකයාණු, මෙන්න ලෝකේ පාපේ දුර්ලභ තරයන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනෙක්ම භාග්‍යවන්තයෝය. ස්වාමිනී, වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචන පමණක් පදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා. ආමේන්. අපි ආශා කරමු.
ස්වර්ගීය පියාණනේ මේ සුමధుර භෝජන නිතර ලබා ගන්න අපගේ ආධ්‍යාත්මික අපරිදය සලස්ව මැනව. අපේ එදිනදා ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරාලුව මැනව. සදාතන ජීවිතයේ සම්පත් දෙස අපගේ සිත් නිරතුරු යොමු කළ මැනව. මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. මේ මොහොතේ කොරෝනා වසංගත තත්ත්වයෙන් අප හැම කෙනෙක්වම ආරක්ෂා කරන මෙලිලා ආරක්ෂා කරමු. ආදර දෙවී පියාණනි ලෝපුරා පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුල පීඩාවට පත්ව දුක් විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන්ද අප රටවැසි ජනතාව වෙනුවෙන්ද විශේෂයෙන් අප මේ සංසංගයේ සෑම දෙනාගේද ජීවිත මෙම මාරාන්තික යෝධනින් ආරක්ෂා කර රැකවල් කර ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස තුළ සුරක්ෂිත කරන මෙන් අපි වැගෑපත්ව ආයුධ සිටින්නේමු. එසේම දේව ආදරය දේව බලය නොදකා සීමිත මිනිස් බුද්ධියේ දුබලතාවන් වලට වහල් වී අප සැම පාපයේ වහලුන්න ක්‍රියා කිරීම නිසා අද වින විට අත්විඳින වේදනාත්මක තත්ත්වයන් වටහාගෙන අපගේ ආත්මාර්ථකාමී සුඛෝපභෝගී පරිභෝජන රටාව විනාශ කරගෙන සහෝදරත්වයෙන් මානව දයාවෙන් හා දේව ප්‍රේමයෙන් අප ජීවිත සලසා ගන්නට අවශ්‍ය දිරිය හා මඟ පෙන්වීම අපට ලබා දුන මැනව. පාපේ බහලුන්ව දෙවිඳුන් නොතකා කටයුතු කිරීමෙන් ලෝවැසි ජනතාවත් කරගෙන තිබෙන විනාශය තේරුම්ගෙන ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස වෙත නැවත හැරී එන්නට අවශ්‍ය ප්‍රඥාව අප සැමට දානය කළ මැනව. විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව මරණීය භීතියකින් පෙළෙන ලෝකවාසී සියලුම දෙනාද රෝගයට ගොදුරුව පීඩා විඳින්නන් වෙතද රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නා වූ සෑම වෙතද ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ සෑම දෙනා වෙතද ඔබ වහන්සේගේ දයානුකම්පිත හස්තය යොමු කළ මැනව. ස්වසානය හා සිද්ධාහිරිය දිවිවැඩි තීන්දුව තීරණවට එළඹීමට අවශ්‍ය දේව ආශිර්වාද සියලුම දෙනාට දානය කළ මැනව. ලෝකවාසී සමවෙනින් නිදි මැදාත් වන දේවම්මාගේ මැදාත් පීඩෙන්ද වසංගත රෝග ව්‍යාධි වලදී අප වෙනුවෙන් මැදාත් වන සුදෝ සෙබස්තියන් මුනිදුන්ගේ මැදාත් පීඩෙන්ද ලෝමිදුන් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඩා ආරක්ෂාවෙන් මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය ලොවෙන් දුරු වේවා. මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඩෙන් අපට ලැබේවා. නමෝ මරියනී ප්‍රේමසාද පුණ්‍යවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි සිනම්රේ ආශිර්වාද දී වහන්සේ ඔබගේ සිසුසේ බලරාජ්‍ය සුසාශිරාය දාවම සාන්ත මරියනී දේව මෑණියනි පාපය අපදේශා දරුණු අපේ මංගලයේ යාක්ෂා කරගෙන ආමේන්. ප්‍රියදර සහෝදර සහෝදරිනි මම නැවතත් මතක් කරනවා මේ ජපමාල දේව මාතාවන් වහන්සේගේ මාසයයි. ඉතින් දිනපතා ජපමාලය උච්චාරණය කරන්න විශේෂයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ පැවැත්වෙන ජපමාල වන්දනා ගමනටත් ඔබට සහභාගී වන්නට පුළුවන්. ඔබ දැනටත් ඒකට සහභාගී නැතයි කියලා මම හිතනවා. ඒ වගේම ප්‍රිය ආදර සහෝදරනි අපගේ මිසමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කර ගන්නට අද සවස් 4ට සියලුම ඒකක නායක නායිකාවන් සඳහා විශේෂ රැස්වීමක් වාදුව දේවස්ථානයේ පැවැත්වෙනවා. ඒකකේ පියා සහ මව කියන දෙදෙනාම ඒ සඳහා සහභාගී විය යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා හැම කෙනෙක්ම අද සවස් 4ට වාද්දෝ දේවස්ථානයේ රැස්වීමට පැමිණෙන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි අපගේ අපි දන්නවා නොවැම්බර් මාසයේ දෙවනදා මලවුන්ගේ මාසයේ ආරම්භ වෙනවා සමගම අපි විශේෂයෙන් සුසාන භූමියේ දිව්‍ය පූජාවන් පවත්වීම ආරම්භ වෙනවා. අපි දන්නේ නැහැ තවම තියෙන ආරක්ෂක තත්ත්වය අනුව අපිට අවස්ථාවක් ලැබෙයිද කියලා. නමුත් කෙසේ වෙතත් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීම ඔබගේ වගකීමයි. ඔබගේ ඥාතීන් ඔබගේ දෙමව්පියන් මිහිදන් කරලා තියෙන තැන. ඒ නිසා මම ඉල්ලා සිටිනවා හැම කෙනෙකුටම මේ ඉදිරියේ තිබෙන නිවාඩු දිනවල පැමිණ සුසාන භූමිය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කර ඒ ස්ථාන අලංකාර කරගන්න ලෙස. ඒ වගේම සුසාන භූමියේ ඔබට තිබෙන ඒ ස්ථානයේ
ඔබගේ ඥාතීන් මිහිදන් කරලා තියෙන ස්ථානයේ කොන්ක්‍රීට් දාලා කුරුස හිටවන්නට බෑ. කොන්ක්‍රීට් කුරුස හිටවන්නට බෑ. ඒක ඔබ දන්නවා. ඒ වගේම තමයි මේ වලවල් තියෙන මේ ප්‍රමාණය ඔබට කිසිම ආයුරකින් ඔය සමහර අය තියෙනවා ඇස්බෙස්ටෝස් කෑලි දාලා ඒක ආවරණය කරගෙන තිබෙනවා. එහෙම නැත්නම් ගල් කෑලි දාලා ආවරණය කරගෙන තිබෙනවා. එහෙම නැත්නම් සමහර විට ඉන්ටර්ලොක් ගල් අල්ලලා තියෙනවා. ඒ වගේ දේවල් කරන්නට බෑ. මොකද එහෙම කරන්නට ගියොත් අපිට මේ සුසාන භූමියේ ඉඩ පහසුකම් නැතුව යනවා. ඒක නිසායි මේ නීති තීරණ තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා ඔබ සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කරද්දී මේ කියන ආකාරයේ දේවල් ඔබ කරලා තියෙනවා නම් කරුණා කරලා ඒවා අයින් කරන්න. ඒවා අයින් කරලා සාමාන්‍ය පරිදි පිරිසුදුව ලස්සනට අලංකාරව ඒ සුසාන භූමියේ ඒ ස්ථානය පිළියෙල කර ගැනීම විතරක් කරන්න. ඊට අමතරව කිසිම ආකාරයේ ඒවා ආවරණය කර ගැනීම එක දේවල් දාලා ආවරණය කර ගැනීම කිරීමෙන් වළකින්න කියලා ඉල්ලා සිටිනවා. මොකද එහෙම වුණොත් අපගේ සුසාන භූමිය බාරව කටයුතු කරන අයට සිදු වෙනවා. ඒක එතනින් අයින් කරන්න ඒ විදියට. ඒ නිසා එහෙම හිතාමනාපකම් ඇති කර ගන්නට අවශ්‍යත් නැහැ. ඒ නිසා ඔබටම පුළුවන් එහෙම දේවල් ඔබ කරලා තිබෙනවා නම් ඒක ඒ විදියට නැතුව ඒවා අයින් කරලා බොහොම ලස්සනට සාමාන්‍ය පිළිවෙලට අපේ තියෙනවා නිකන් ත්‍රිකෝණාකාර හැඩයට වැලි ටිකක් දාලා ඒක ලස්සනට සාදා ගන්නට කියලා ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී වූ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනෙක්ම ආශිර්වාද කරනසේක්වා. ආමේන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. කියමු සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තගේ නාමයෙන්. Jesus be die. Jesus be thy Father.